මම අනිල් ජයන්ත අපේ ජාතික විද්වත් සංවිධානයේ ආර්ථික ප්‍රතිපත්ති සම්පාදන කමිටුවේ සභාපතිවරයා විදිහට වැඩ කටයුතු කරනවා. ඉතින් අපි මේ මාධ්‍ය සාකච්ඡාව ඇත්තටම කැඳෙව්වේ කලින් සඳහන් කරා වගේ මේ අවස්ථාව වෙනකොට ලංකාවේ හැමතැනකම වගේ සාකච්ඡාවට බඳුන් වෙන ඒ වගේම ආණ්ඩුව විසින් ඉදිරිපත් කරලා තියෙන මේ විශේෂ ආර්ථික කලාප කොමිසම පිළිබඳ පනත් කිටුම්පත අභියෝගයට ලක් කරමින් උසාවියේ නඩු 14ක් පමණ ගුණ වෙලා තියෙන අවස්ථාවක මෙහි තියෙන දේශපාලන සමාජ සහ ආර්ථික බලපෑම පිළිබඳව අපි දේශපාලන වශයෙන් ක්‍රියාකාරී සංවිධානයක් වශයෙන් අපිට වගකීමක් තියෙනවා මහ ජනතාවට මේ කරුණු සැබෑ කරුණු පැහැදිලි කරලා දෙන්න. ඒ නිසා මම පළමු කොටම මගේ අදහස් දැක්වීමට කලින් පුංචි ඉල්ලීමක් කරන්න කැමතියි. අපේ දේශපාලන මතය අපේ දේශපාලන හඳුනා ගැනීම අපි නියෝජනය කරන කඳවුර පසෙක තියලා මොකද අපේ ලංකාවේ බොහෝ දුරට දෙයක් තර්කානුකූලව තොරතුරු සහිතව සාකච්ඡාවට බඳුන් වෙනවා වෙනුවට කවුද මේක කියන්නේ මගේ දේශපාලනයට සම්බන්ධද නැද්ද කියලා ඒක සාකච්ඡාවට බඳුන් වෙන නිසා ප්‍රතික්ෂේප වෙන තත්වයක් තියෙනවා. ඒ නිසා මම පළවෙනිම ආරාධනා කරනවා අපි කවුද කියන එක පැත්තක තියලා මේ කාරණා හරියට තේරුම් අරගෙන හොඳ සාකච්ඡාවකට භාජනය කරන්න. එතකොට ඔබට දැනේවි විශේෂයෙන්ම මේ රටේ ජීවත් වෙන ලක්ෂ සංඛ්‍යාත ජනතාවකට මේකෙන් ඇති වෙන බලපෑමේ අහිතකර බලපෑමේ තත්ත්වය දැනගන්න පුළුවන්කම ලැබේවි. ඒ පළමු පියවර විදියට මේ සම්බන්ධයෙන් ඉදිරිපත් කරලා තියෙන පනත් කෙටුම්පත ඉංග්‍රීසි සහ සිංහල මාධ්‍ය දෙකෙම තියෙනවා. මම දෙමළ මාධ්‍යෙත් ඇති තියෙනට ඕනේ ඒ තමුන්ට කැමති මාධ්‍යකින් අරන් ඉස්සලා පළවෙනිම මේක කියවන්න කියලා පිටු 80ක් විතර තියෙනවා ලොකුයි කෙසේ වෙතත් මේක පළවෙනිම කියවන්න. ඒතර මේකේ view එක ගත්තාම අශෝක පිරිස් මහත්මයාත් සඳහන් කළා මේක අලුතෙන් අපිට එකතු කරගන්න ගොඩබිමක්. අපි කියනවා මේ රික්ලේම් ලෑන්ඩ් එකක් මුහුද තමයි ගොඩ කරගන්නේ. එතකොට මේ අපි කතා කරන පනත් කෙටුම්පතින් ආවර වෙන කාරණා ටික ගත්තොත් මෙන්න මෙහෙම. ඒ ඉඩම් ප්‍රමාණය කොටස් දෙකකට වෙන් වෙනවා. එකක් තමයි ගවර්න්මන්ට් මාකටබල් ලෑන්ඩ්. ආණ්ඩුවට අලෙවි කරන්න පුළුවන් ඉඩම්. අනිත් එක තියෙනවා ප්‍රොජෙක්ට් මාකටබල් ලෑන්ඩ් කියලා. ඒ කියන්නේ ආණ්ඩුව කියලා කියන අපිට වෙන් වෙච්ච කොටස ප්‍රොජෙක්ට් කම්පැනි මාකටබල් ලෑන්ඩ් කියලා කියන්නේ ඔය චයිනා හබ් කම්පැනියට වෙන් වෙච්ච ප්‍රමාණය තමයි. එතකොට මේ ඉඩම් සම්බන්ධයෙන් මොකක්ද කරන්න කියන කාරණේ යාන්ත්‍රණය ක්‍රියාත්මක කරන්න තමයි මේ පනත් කෙටුම්පත ඉදිරිපත් කරලා තියෙන්නේ. මෙහි ප්‍රධාන බලතලය සහ ඒ අදාළ අනුශාංගික අවශ්‍යතාවන් සේවාවන් ටික සපයන්න තමයි මේ කොමිසම හදන්නේ. එතකොට මේ කොමිසම අපේ සාමාන්‍ය අපිට කොමිසන් කිව්වම මහ ජනතාවට අවබෝධයක් එනවා සතිය යම් කාරණයකට කොමිසමක් පවත්වන දැන් පාස්කු ප්‍රහාරය පිළිබඳ කොමිසම ඒක එතනින් රිපෝට් එක දුන්නාම ඉවරයි. මේ කොමිසම එහෙම එකක් නෙවෙයි. ඊට වඩා එහා ගිය එකක්. මේකට අපි කියනවා ඉංග්‍රීසියෙන් බොඩි කෝපරේට්. මේක දිගටම අඛණ්ඩ කාලයක් පවතින මේක ආයු කාලයේ සීමාවක් නැති කොමිසමක්. ඒතොර හැබැයි මේ කොමිසමක එවැනි තත්වයකදී කියන්නේ රජයක් නියෝජනය කරන මහ ජනතාවක් නියෝජනය කරන කොමිසමකට අනන්ත කාලයක් පවතින කොමිසක ඇත්තටම පාලනය අර ට්‍රාන්ස්පේරන්ට් වෙන්න ඕනේ. පාරදෘශ්‍ය වෙන්න ඕනේ. යහපාලනය දෙන මේකේ ඒ ලක්ෂණ සියල්ලම කඩලා තියෙනවා. ඒක දීර්ඝ වශයෙන් නමුත් බැලුමටම පේනවා මේකේ සභාපතිවරයෙක් ඉන්නවා. ඊට වගේ ඩිරෙක්ටර් ජෙනරාල් කෙනෙක් පත් කරනවා. ඒ සියලුම ජනාධිපතිතුමා තමයි පත් කරන්නේ ගැටලුවක් නෙමෙයි. නමුත් මේ පත් කිරීම කරන්නේ අර අපේ ඉඩකඩ තියෙනවා බොහෝ දුරට ඒගොල්ලන්ට අවනත වෙන මේ ලයින් එකේ දුවන කට්ටිය පත් කර ගැනීම සම්බන්ධයෙන්. එතකොට අපි අරන් බැලුවොත් මෙන්න මේ පත් කරන කොමිසමට දෙන බලතල මොනවද කියලා කිව්වොත්. ඒ බලතල ඇතුලේ කියනවා සහ ඒගොල්ලන්ගේ කටයුතු ඒගොල්ලෝ කරන්න ඕන කියනවා මේ විදේශීය ආයෝජන ප්‍රවර්ධනය කිරීම කියන කාරණේ. විදේශීය ආයෝජන ප්‍රවර්ධනය කිරීම ඒ වගේම අවශ්‍ය ඒ කම්පැනිස් වලට අවශ්‍ය යටිතල පහසුකම් ලබා දීම ඒ වගේ ප්‍රකාශන ගණනාවක් කියන හැබැයි ඒව රැකියාව උත්පාදනය ඒ එකින් එක අපි අරන් බලපුවාම ඒ කොහොමද ඒව කරන්නේ එහෙම නිශ්චිතව කියන්නේ නැහැ. එහෙම වැඩපිළිවෙලක් ඉදිරිපත් වෙලා නැහැ. ඒක ප්‍රධාන ගැටලුව. ඒ වගේම මේ කොමිසමේ කරන කටයුතු වලදී අපි මම කලින් කිව්වා මේ යහ පාලනයේ රකින්නවා නම් පාරදෘශ්‍යභාවයේ රකින්නවා නම් අපි හැංගෙන්නට ඕනේ නැහනේ. ඒතර මේ කොමිසමෙන් සියලු වැඩ කටයුතු කරන අතරතුරේදී එක වගන්තියක් තියෙනවා. ඒ කරන වැඩ කටයුත්තකදී යම් කිසි ගැටලුවක් පැන නැගුණොත් මේ කොමිසම ඒ ගැටලුව වලින් මුක්ත කරනවා. ඉමුනිටි එකක් දීලා තියෙනවා.
ඒතර ලංකාවේ මම දන්න මට්ටමින් එහෙම මුක්තියක් දීලා නැහැ වෙන කිසිම ආයතනයකට වෙන කිසිම පුද්ගලයෙකුට ජනාධිපතිවරයාට හැරෙන්න යම් පුංචි මේ වගේ ප්‍රබල මුක්තියක් දීලා නැහැ. ඒ නිසා ඒගොල්ලන්ට කිසි බයකින් සැකයකින් තොරව ඕනෑම වැඩ කටයුත්තක් කරන්න පුළුවන්. ඒක වංචා දූෂණද ඒ සමාජයට යහපත්ද නැද්ද කියන කාරණේ එච්චර බලපාන්නේ නැහැ. මොකද අපි දන්නවා යම් කෙනෙකුට බලය ලැබුණාම ඒ හරහා සිද්ධ වෙන්න පුළුවන් පුද්ගලික ප්‍රතිලාභ ලබා ගැනීමේ ක්‍රියාවලියකට අඩු වැඩි වශයෙන් දායක වෙන්නට පුළුවන්. ඒතකොට මේ මුක්තිය දෙනවා. මේ මුක්තිය දෙනවා විතරක් මේ විගණනය ඒගොල්ලෝ උපක්‍රමශීලීව රජයේ විගණකාධිපතිවරයාට බලතල තියෙන විගණනය කිරීමේ කාර්යය සාමාන්‍ය අපි දන්න රාජ්‍ය ආයතනයක මොකද විගණනය කියන්නේ යහපාලනයේ කාරණයක්. ඒක විගණකාධිපති දෙපාර්තමේන්තුවේ විගණනයන් පිළිබඳ අපිට විවේචන තියෙන්නත් පුළුවන්. කෙසේ වෙතත් අවසාන විග්‍රහයේදී වගවීමකට යටත් කරනවා. ඒ වගවීමෙන් අයින් කරලා ඕනෑම අන්තර්ජාතික විගණන සමාගමකට මේක කරන්න පුළුවන් කියනවා. අපි දන්නවා ලෝකේ සල්ලි වලට විගණනය නෙමෙයි ඉන් එහා දේවලුත් කරන්න පුළුවන්. එතකොට මේක සාමාන්‍ය විගණනයේ එළියට යනවා. ඒ වගේම මුදල් විශාල පනත් කෙටුම්පත් ගණනාවක් සංශෝධනයට ලක් කිරීම, සහන ලබා දීම හෝ බල නොපාන විදියට යෝජනා කරලා තියෙනවා උපලේඛන 3 සහ 2 සහ 3. ඒ වගේම පාර්ලිමේන්තුවට ඒතර වග කීමක් ඇත්තේ නැහැ. පාර්ලිමේන්තුවට නිකන් වාර්තා කිරීමක් විතරයි තියෙන්නේ. ඒ ඔඩිට් රිපෝට් එක හරි දැන් ටේබල් කරන්න කියලා තියෙනවා. එතකොට ඔන්න මූලික ගැටලු ගණනාවක් තියෙනවා. අපි ආර්ථිකමය පැත්තෙන් බැලුවොත් මොනවද මේකේ ප්‍රතිලාභ කියලා ගත්තොත් අපිට ඕකනේ දැන් අහන්නේ දැන් මේගොල්ලෝ කියනවානේ මහ විශාල සංවර්ධනයක් වෙනවා. කොහොමද මේ සංවර්ධනය වෙන්නේ මොනවද ප්‍රතිලාභ කියලා ගත්තොත් ඇත්තටම එහෙම අපිට ලොකු ප්‍රතිලාභ ප්‍රමාණයක් මේකෙන් පෙනෙන්නේ නැහැ. අපිට ගන්න පුළුවන් ප්‍රතිලාභ ටික තමයි විශේෂයෙන් අර මං කිව්වේ government marketable land ඒ ඉඩම් ටික 2023 සිට 28 දක්වා කාල පරිච්ඡේදයේ එක්ක විකුණන්න එහෙම නැත්නම් බද්දට දෙන කාර්යය තමයි මේ කොමිසමට කරන්න පුළුවන් වෙන්නේ. එතකොට අපේ කෑෂ් ෆ්ලෝ එක මුදල් ප්‍රවාහය මෙන්න මේ අවුරුදු 5ට සීමා වෙනවා. ප්‍රධාන කෑෂ් ෆ්ලෝ එක. ඒ කියන්නේ අපිට විකුණලා හව බදු දීලා ගන්න පුළුවන් වෙන්නේ. ඊට අමතරව මේ කොමිසමට ලැබෙන්නේ 100%ක මේ කොමිස් මුදලක් ලැබෙනවා අර මොනවාද ව්‍යාපෘති සමාගම හෝ අපේ සමාගම ඒ කියන්නේ ආණ්ඩුවේ විසින් බද්දට යම් කිසි ඉඩමක් දෙනවා නම් ඒ බදු ගෙවීමදී අපි දැන් ලක්ෂයක් ගෙවන රුපියල් ඒකෙන් 100%ක කොමිස් මුදලක් ලැබෙනවා. ඒ වගේ බොහොම පුංචි සොච්චම් මුදලක් තමයි ලැබෙන්නේ මේකේ පවත්වාගෙන යන්න. හැබැයි දැන් අපි හොඳ සංවර්ධන ව්‍යාපෘතියක් තියෙනවා නම් අපිට පෙනෙන්නට එපැයි මේක ඇතුලේ ව්‍යාපාර කටයුතු කරලා ඒ ධනෙ ඒ මුදල් මෙහෙර කියන්නේ සංක්‍රමණය වෙනවා. එහෙම එකක් පෙනෙන්නේ නැහැ. ඒ කටයුතු සියල්ලම කරන්නේ කවුද? අර චයිනා කම්පැනි කියන්නේ ව්‍යාපෘති සමාගම තමයි කරන්නේ. ඒතර ව්‍යාපෘති සමාගම අනිවාර්යයෙන්ම tamunට රිසි පරිදි නීති වලින් තොරව ඒ කැමැති ව්‍යාපාර කටයුතු කරගැනීමේ අවකාශය මේක ඇතුළේ නිර්මාණය කරගන්නවා. ඒ වගේම අපි අමතක නොකළ යුතු කාරණයක් තමයි මේ වෙනකොට ලෝකේ මේ ව්‍යාපාර කටයුතු සිද්ධ වෙන්නේ මේ නෙට්වර්ක් එකක් ජාලගතව සිද්ධ වෙන්නේ. ඒ ජාලගතව සිද්ධ වෙන ව්‍යාපාර කටයුත්තක් ලෝකේ ඕනම තැනක ව්‍යාපාර කටයුත්තක් කරද්දී අපි දන්නවා පරිසර නීති, සමාජ නීති, ඒ ආර්ථික නීති රීති සියල්ලටම යටත්ව තමයි කරන්න ඕනේ. උදාහරණයක් වශයෙන් ගත්තාම ඔය එන්ටර්ටේන්මන්ට් බිස්නස්, ගැම්බ්ලින්, කැසිනෝ ඒ වගේ ඒවට පවා ලෝකේ යම් ඉඩ කඩ තියෙන සමහර අය කියන ලෝකේ හැමතැනම තියෙනවා. තිබුණාට ඒවා යම් නීති රීති රාමුවකට යටත් වෙනවා. ඒ ඕස්ට්‍රේලියාවේ පවා එහෙම. නමුත් දැන් මේක ඇතුලේ ඊටාම ලේසියෙන් මේ ජාලයට පුළුවන් tamunගේ එන්නේ නෙට්වර්ක්ස් ටික හසුරවන්න මෙතන ගෙනල්ලා නීති රීති වලින් තොරව මෙන්න මේ කටයුත්ත කරන්නේ. ඒ නිසා වෙන්නට ඕනේ හැම කෙනෙක්ම මේකට චෝදනා කරන අපිත් ඒ චෝදනාව ඉදිරිපත් කරනවා. ජාත්‍යන්තර ආයතන පවා ඉදිරිපත් කරනවා. මූල්‍ය විසුද්ධීකරණය සම්බන්ධයෙන් මේක තෝතැන්නක් බවට පත් වෙනවා කියලා. ඒ මූල්‍ය විසුද්ධීකරණය කරන්න තෝතැන්නක් බවට පත් වෙන්නේ මේ පනත් ඇතුලේ අපි දන්නවා මුදල් පනත, ඒ වගේම කැසිනෝ පනත, ඒ වගේ අදාළ පනත් සියල්ලටම තියෙන බලපෑමෙන් සහන දෙන්න පුළුවන් කියලා මේකේ යෝජනා කරලා තියෙනවා. ඒ නිසා ඒ මුදල් විසුද්ධීකරණයට මේක තෝතැන්නක් බවට පත් වෙන්නට පුළුවන්. ඒ වගේ මොකද අකින්න දැන් අපේ නීතිය ඇතුළෙම දැනටත් ලංකාවේ ඇතුළේ මුදල් විසුද්ධීකරණය වෙනවා කියන චෝදනා තියෙනවානේ. විවිධ වංචා දූෂණ වෙනවා කියලා චෝදනා කරන මම එක උදාහරණයක් ගන්නම්. පෙරේදා ඔයගොල්ලෝ දකින්න ඇති චීනෙන් අපිට ඩොලර් මිලියන 500ක් හම්බුනායි කියලා එකපාරම එදා රුපියලේ ඩොලරයට සාපේක්ෂව රුපියලේ යගේ අධි ප්‍රමාණ වෙලා ඒක රුපියල් 187ක් හරි ඒ වගේ ප්‍රමාණයක් කිව්වා. කියලා ඒක මහා ලොකු මේ අචීව්මන්ට් එකක් විදිහට පෙන්නුවා. හැබැයි ඊයේ මොකද වුණේ? ආයෙක 206ට ගියා. ඉතින් මම එතනින් කියන්න හදන්නේ දැන් වගේ විදේශ විනිමය අනුපාතය වගේ එකක් එහෙම එක දවසින් දෙකෙන් රුපියල් 10කින් 15කින් යනවා හරි ප්‍රශ්නයක්. ඇත්තටම මේකෙන් මට පොඩි සැකයකුත් පැන නගිනවා. මේ නීති රීති රාමුව ඇතුළෙම කවුරු හරි මේ තොරතුරු පාවිච්චි කරලා මේ රාජ්‍යයට සම්බන්ධ පුද්ගලයන් එතරම් වංචාවක් කළාද කියලා. ඇයි 186ට මේක අඩු කරපු ගමන්ම ඒගොල්ලන්ගේ හිතවත් අයට සම්බන්ධ කරලා කියන්න පුළුවන් ගනිල්ල කියලා මේ ෆොරින් එක්ස්චේන්ජ් මාකට් එකෙන් ඩොලර් මිලියන 100ක් විතර ගත්තා නම්
වෙන මොකුත් ඕනේ නැහැ. එක දවසයි තියාගන්න ඕනේ. පහුවදා ඩොලර් 206ට වික්ක ගමම්ම රුපියල් මිලියන 1000 බිලියන 1500ක් 2000ක් විතර එක දවසින් හොයන්න පුළුවන්. එතකොට මේ නීති රීති පද්ධතිය ඇතුළේ මෙහෙම හොරකම් කරන වටපිටාවක් තියෙනවා නම් ඒ පිළිබඳ වගවීමක් නැත්තම් නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැත්තම් මේ නීති රීතිය අතහැරපුවාම ඕක ඇතුලේ ඕනෑ තරම් මුදල් විසුද්ධීකරණය කරන්න පුළුවන්. ඒතර අපි දන්නවා අපි අන්තර්ජාතික වශයෙන් අපි 1 ඩොලරයක් හරි රුපියල් ඩොලරයක් හරි විදේශ රටකට ගෙවුවොත් අපි කවුරුත් අහලා තියෙන මේ ස්විෆ්ට් කෝඩ් එක කියලා එකක්. ඒ ස්විෆ්ට් කෝඩ් එක හරහා අපිට අල්ල ගන්න පුළුවන් කාටද යවුවේ කොහාටද යවුවේ මොකටද යවුවේ කියන කාරණා ටික. එතකොට මේ විශේෂ කලාපයේ ඇතුලේ මුදල් ගනුදෙනු කරන්නේ අර ඕෆ්ෂෝර් කම්පැනිස් ශ්‍රී ලංකා මුදලින් නොවන වෙනත් ව්‍යවහාරක මුදලකින්. ඒක ඩොලර් වෙන්නත් පුළුවන් වෙනත් විදිහට වෙන්නත් පුළුවන්. අපි කවුරුත් දන්නවා චයිනා කම්පැනි තියෙන නිසා ඒක ඩොලර් වෙන්නේ නැහැ. ඒක යුවාන් වලටපත් වෙන්නේ. එතකොට යුවාන් වලින් ජාත්‍යන්තර ගෙවීම් සහ සංක්‍රමණයන් කරනකොට ඒගොල්ලන්ට මේ නීති රීති දැන් අපේ මුදල් පනතට අනුව ස්විෆ්ට් කෝඩ් එක දාන්න ඕන වුණාට ඒක අයින් කරපුව ගමන් ස්විෆ්ට් කෝඩ් එක ඕන වෙන්නේ නැහැ. ඒගොල්ලන්ට ඕන කෝඩ් එකකින් තමයි යන්න පුළුවන් වෙන්නේ. ඒතර ඊටාම ලෙහෙසියෙන් පහසුවෙන් මෙන්න මේ අක්‍රමිකතාවලට ඉඩකඩ විවර වෙලා තියෙනවා කියන කාරණේ අපි අවධාරණය කරන්නට කැමති මුදල් විසුද්ධීකරණය සම්බන්ධයෙන්. ඒ නිසා මේක කොමිෂන් සභාවක් කියලා කිව්වට මේක කොමිෂන් සභාවකට වඩා මට පෙනෙන්නේ විශේෂ මේ වංචා දූෂණ සහ මුදල් විසුද්ධීකරණය ඒ වගේම ඒ විදිහට අයුතු ලාභ ප්‍රයෝජන ගැනීමට සංවර්ධනයේ මුවාවෙන් අපි ගොඩ කරලා අපිට තියෙන මේ සම්පත දැන් පාවිච්චි කරන්න හදා ගන්න ස්පෙસિෆික් පර්පස් එන්ටර්ප්‍රයිස් එකක් කියලා. ඒකට කියනවා SPE කියලා ස්පෙસિෆික් පර්පස් එන්ටර්ප්‍රයිස් එකක් විදිහට මේ කොමිසම භාවිත කරන්නට ඉඩකඩ බොහෝ දුරට තියෙනවා. මොකද මේ කොමිසමට බලය පැවරෙනවා තමුන්ට එකතු කරගත්තු සල්ලි ටික වියදම් කරන්න. ඒ ගෙවීම් කිරීමේදී අපේ තියෙන නීති රීති වලින් පිට ඒගොල්ලන් හදාගන්න නීති රීති රාමුව යටතේ ඕනෑ තරම් ගෙවීම් කරන්න පුළුවන්. කන්සල්ටන්සිස් ද ඒව මේවා සියලුම දේවල් මේක ඇතුලේ කරන්න පුළුවන්. එතකොට මේ කොමිසම පවත්වාගෙන යනකොට ඒ කොමිසමට අර මුදල් අවශ්‍ය නැහැ. දැන් මම කිව්ව අර මුදල් ටික එනවා. ඒක අර ඉඩම් විකුණලා එන සල්ලි කොමිසමට එන්නේ නැහැ. ඒක මහා භාණ්ඩාගාරයට එන්නේ. අර කොමිසම් මේ කියන්නේ කොමිස් මුදල් විදියට ලැබෙන ටික එනවා. 100ට එක. ඊට අමතරව විශේෂ එකක් තියෙනවා. 23 වෙනි වගන්ති E කියන කොටසෙදි තියෙනවා. මේ කොමිසම සභාවට පුළුවන් තෑගි ප්‍රදාන ඒ වගේම තව පරිත්‍යාග ඒ වගේ දේවල් ලබා ගන්න කියලා. බීක්වෙස්ට්ස් කියලා ඉංග්‍රීසියෙන් කියන නමකුත් භාවිත කරලා තියෙනවා. මේ බීක්වෙස්ට් කියලා කියන්නේ රික්ත වර්ණ කියලා කියනවා. මට ඒක හරියම සිංහලෙන් මොකක්ද පැහැදිලි නැහැ. මොකද මේ බීක්වෙස්ට් කියන එකෙන් කරන්නේ කොටස් එතකොට බැඳුම් කර රත්රන් ජුවලරි ඒ ඕනම එකක් තෑගි විදියට දෙන්න පුළුවන් කියනවා. දැන් කල්පනා කරලා බලන්නකෝ කොමිෂන් සභාවක් පත් කරනවා ප්‍රධාන අරමුණු තුනක් එක්ක පරිපාලනය කරන්න නීති රීති රෙගුලේෂන්ස් කරන්න සහ අවශ්‍ය ආනුෂාංගික පහසුකම් ලබා දෙන්න. ඒකනේ කාරණේ ආයෝජන ප්‍රවර්ධනය කරන්න. එහෙනම් මොකටද මේ කොමිසමට තෑගි ගන්නෙ ප්‍රධාන ගන්නෙ මේ බිග්වෙස්ට් ගන්නෙ රත්තරන් ගන්නෙ මොකටද? මෙන්න ඉඩකඩ හදලා තියෙනවා යටින් අපිට කැමති විදියට මේක භාවිත කරලා මෙතෙන්ට එන්න පුළුවන් ආධාර. අපි දැනටමත් දන්නවා ඔය චීන හාබර් කම්පැනි සම්බන්ධයෙන් පසුගිය කාලේදී ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවේදීත් මේ කාරණා ඉදිරිපත් කළා චෙක් සහ නම්ගම් සහිතව චෙක් අංක සහිතව මෙන්න මෙච්චර මුදල් ගෙවලා කියලා. ඉතින් එහෙම ඉදිරිපත් කළත් ඒවා පිළිබඳ පරීක්ෂණ උනේ නැහනේ. ඒතර මේ තත්වයේදී ඔය අංක සහිත මුකුත් නැතුව වැඩේ ලේසියෙන් තෑගි විදියට කරන්න පුළුවන්. ඒ තාම භයානක තත්ත්වයක්. මේකේ තියෙන ආර්ථික ප්‍රතිවිපාකයට අමතරව දේශපාලන බලපෑමකුත් එන්න පුළුවන්. මෙහෙම කණ්ඩායමක් හැසිරෙනකොට ලෝකයේ අනෙක් රටවලුත් මේකට බලපෑම් කරන්න ඉඩ තියෙනවා. මොකද මේ මෙහෙම වෙන්න ඉඩකඩ හැරීම ලොකු සමාජ ව්‍යසනයන් නිර්මාණය කරන්නට පුළුවන්. ඒ වගේම මේ කොමිෂන් සභාවේ යටතේම තව පිහිටවනවා ස්ටේට් මැනේජර් කියලා. ස්ටේට් මැනේජර් කිව්වම කළමනාකරන අපේ දේපල කළමනාකරු කියන අදහස එන්නේ. ඒතර දේපල කළමනාකරු කිව්වට ඒකත් සමාගමක්. ස්ටේට් මැනේජර් කියන එකත් සමාගමක් කොමිසම යටතේ පිහිටවන්නේ. ඒ සමාගමට පැවරෙනවා වගකීමක් විශේෂයෙන් අර වෙළඳ කියන්නේ මොන වරාය නගරය ඇතුලේ සිද්ධ කරන සියලුම ව්‍යාපාර කටයුතු ඕනම එකකට අවශ්‍ය කරන යටිතල පහසුකම් සහ ආනුෂාංගික සේවාවන් සපයන්න. ඒ මොනවාද? විදුලිය, ජලය, එතකොට දුරකථන පහසුකම්, ඔය සියලුම අවශ්‍ය කරන යටිතල පහසුකම් සහ ඒගොල්ලන්ගේ කුණු කැසලි භාවිතය ඒ කළමනාකරණය කිරීමත් කරන්න සිද්ධ වෙනවා. ඒ නිසාම තමයි ඒගොල්ලන්ට තහවුරුව ලබා ගන්න තමයි මේ තියෙන පද්ධතියට අමතරව විශේෂ සමාගමක් පිහිටව ගන්න. ඒතර ඒ සමාගම ඒ කටයුත්ත නිකන් කරන්න බෑනේ. අපි කවුරුත් දන්නවා මහ ජනතාව මේ වගේ ලොකු යටිතල පහසුකම් දෙන්න
රුපියලකින් දෙකකින් බෑ අවශ්‍ය විශාල මුදල් ප්‍රමාණයක් වැය කරන්න ඕනේ. ඒක අපේ රටේ සල්ලි වලින්. ඔබගේ මහජනතාවගේ සල්ලි වලින් වැය කරන යටිතල පහසුකම් ටිකක් පාවිච්චි කරලා ඒ යටිතල පහසුකම් විශේෂයෙන් කොළඹ දිස්ත්‍රික්කයේ මේ කලාපේ ඉන්න ඒ පහසුකම් ටික වැඩි ප්‍රමාණයක් භුක්ති විඳින්න වෙන්නේ ඒගොල්ලෝ. අපි දන්නවා ඔය වගේ ආයතනකම විදුලියද ජලයද අනිකුත් පහසුකම් සාමාන්‍ය ජනතාව භුක්ති විඳිනවට වඩා ඒගොල්ලන් තාපා මහා පරිමාණයේ භුක්ති විඳිනවා. මහා ජනතාවට ඒක භුක්ති විඳින්න ඉඩකඩ තිබුණත් අපි දෙනවා මිල නිසා භුක්ති විඳින්න. අපි දන්නවා ගෙවල් දොරවල් වල ලයිට් බිල අර ඒකක 100ට අඩුවෙන් කොහොමද පාවිච්චි කරන්න කියලා මිනිස්සු එහෙම තමයි ජීවිතය ගෙනියන්නේ. හැබැයි ඒකට වියදම් කරන යටිතල පහසුකම් ඊටාම ලෙහෙසියෙන් මේ සමාගමට යනවා. මෙතන නිර්මාණය වෙනවා තව ලොකු සමාජ අසාධාරණයකුත්. හැබැයි ඒ සඳහා මොකක්ද අය කරන්නේ මොන විදිහටද අය කරන්නේ කියලා මේ පනතේ පැහැදිලිව කියලා නැහැ. ඒතර මෙන්න මේක තමයි මේ දැනට තියෙන arrangement එක මේගොල්ලන් සකස් කරලා තියෙන්නේ මෙන්න මේ විදිහට ගමනක් යන්න. මේ ගමන ඇතුලේ අපිට පේන්නේ නැහැ රටට සංවර්ධන ව්‍යාපෘති ගෙනනවා කියලා. එහෙන් මෙහෙන් ලීක් වෙන ඩොලර් කීපයක් එන්න පුළුවන්. ඒ වගේම මේ ව්‍යාපෘති කරන අයට හැකියාව තියෙනවා ඕන්න ලංකාවේ තියෙන සමාගම් එක්ක අවුල් ව්‍යාපාර එක්ක යම් යම් සම්බන්ධතා ගොඩනගාගෙන ව්‍යාපාර කටයුතු කරන්න. එතකොට යම් කිසි පුංචි පුංචි ප්‍රතිලාභ එන්න පුළුවන්. නමුත් අපි ඇත්තටම සැලකිලිට භාජනය කරන්නට ඕනේ මේ වගේ සම්පතක් තියාගෙන ඒක නිසි ආකාරයක සමස්ත රටේ ආර්ථික සංවර්ධන සැලැස්මත් එක්ක බද්ධ කරගත්තු සංවර්ධන ව්‍යාපෘතියකට යොමු කරගත්තා නම් ප්‍රතිලාභ ලබා ගන්න පුළුවන්. එහෙම නැතුව අර අවුරුදු 5ේදී ඉඩම් ටික විකුණලයි මේ කොමිස් මුදලුනුයි අපිට මුකුත් ලබා ගන්න හම්බෙන්නේ නැහැ. රැකියා ජනනයේ මුකුත් මං හිතන්නේ නැහැ එහෙම මහා පරිමාණයේ වෙනවා කියලා. ඒ සිද්ධ වුණත් වෙන්නේ අපිට වඩා පිටරට අයට තමයි මේක ඇස්සේ රැකියා සම්පාදනය වෙන්නේ. ඉතින් එවැනි තත්වයකදී අපිට පේන්නේ නැහැ දැන් අපි ඉතිහාසය ආරම්භ බැලුවොත් මේ විදිහට විශේෂ ආර්ථික කලාප හැදුව ලංකාව ඇතුලේ විවිධ අනපනත් ගෙනාවා ක්‍රෝම විපාක කියන්නේ ආයුධ සම්බන්ධයෙන් පනත් ගෙනාවා ඔය විවිධ දේවල් ගෙනල්ලා අද මහ ජනතාව මොකක්ද අත්විඳින තත්වේ මහ ජනතාවගේ ජීවිතයේ සංවර්ධනය වෙලාද නෑ එදා තිබුණටත් වඩා අද අපිට අවශ්‍ය කරන කන බොන දේ බඩු මුට්ටු ටික ගන්න අමාරු මට්ටමක් තියෙන. එහෙම වෙන්න බෑනේ. අවුරුදු 10ක් 20ක් 50ක් ගියා නම් සංවර්ධනය වුණා නම් අපි ඊට කලින් තිබුණට වඩා ජීවිතේ හොඳ වෙලා තියෙනට ඕනේ. අද එදා වේල හොයාගන්නේ කොහොමද කියන තත්වයකට මිනිස්සු පත් වෙලා තියෙද්දි මේ සංවර්ධන මිත්‍යාවන් අපිට පෙන්නලා අපි කෙලිම ප්‍රශ්නයක් අහනවා. ඇත්තටම ඕක ඇතුළේ විශාල ගොඩනැගිලි සංකීර්ණ අර මැරයින් බේස් ඒ විශාල දේවල් හදාවි. හැබැයි අපි එකම මේ ළඟ තියෙන පරිචයක් ඇතුලේ අර අපි සාමාන්‍ය කරන මිහි පිට නිකන් ස්වර්ගය වගේ එකකුත් පෙන්නලා මේ පැත්තේ අපායක් නිර්මාණය වෙන්නේ. හැබැයි අපේ මහ ජනතාව තේරුම් ගන්න ඕන දේ තමයි අපි ව්‍යාපෘති කියලා කිව්වට ඔව් විතර ව්‍යාපාර කරાવી. ඒ ව්‍යාපාර කරලා ඩොලර් හම්බ කරයි. ඒ ඩොලර් වලින් අපිට ලැබෙන ප්‍රතිලාභය මොකක්ද? අපිට ප්‍රතිලාභයක් ලැබෙන්නේ නැත්නම් අරක දිහා බලාගෙන ඉක්වා ආව් අපේ සංවර්ධනය තමයි. ඊටාම දස්සනට සංවර්ධනය වෙලා බලන්න අහස උසට යන ගොඩනැගිලි ටිකක් තියෙනවා. නැව් ටිකක් තියෙනවා. ලයිට් දාලා තියෙනවා. රැයට හරීම ලස්සනයි මේ වරාය නගරේ. හැබැයි ඔබේ බඩ දිහා බලන්න කුස දිහා බලන්න ඒක පිරීලා නැහැ. ඔබගේ වස්ත්‍රය දිහා බලන්න ඔබට අඳුමක් නැහැ. ඔබට අධ්‍යාපනය දිහා බලන දරුවට හරිය අධ්‍යාපනයක් දෙන්න විදියක් නැහැ. ඔබගේ සෞඛ්‍ය දිහා බලන්න චුට්ටි ලෙඩක් හැදුනොත් ඔබ කෙලින්ම මරණ තත්වයට පත් වෙන තත්වයකදී අපි මෙන්න මේ වසඟයට අහු වෙලා తాවකාලික වසඟයකදී සංවර්ධනය කළා නොයා යුතුයි. මේක වළක්වා ගන්න පුළුවන් වෙන්නේ මහ ජනතාවත් දැනුවත් වෙන්නට ඕනේ. ඒකයි මම මුලින්ම කිව්වේ අපි මේ පිල් බෙදීමකට නොගින් මේක තේරුම් ගන්න මේ වැරදි අර්ථ ක්‍රමයේ විසින් ගිනා ආපු දේවල් අතර මේ වරාය ව්‍යාපෘති කියන්නේ තව එකක්. මිසක්කා මහා ලොකු එකක් නෙමේ. මේ විදිහම විනාශකාරී දේවල් කරන්නේ. ඒ නිසා මේ ක්‍රමයට හැකියාව නැහැ. සමස්ත මහ ජනතාව ගැන හිතලා මහ ජනතාවගේ ආර්ථිකය ශ්‍රී ලංකාවේ ආර්ථිකය දුප්පත් මිනිසුන්ගේ ආර්ථිකය ගොඩනගන්න වැඩපිළිවෙලක්. ඒ නම් භාවිත කරමින් විවිධ උපක්‍රම භාවිත කරමින් නීති රීති භාවිත කරමින් මෙන්න සුළු කොටසකගේ ව්‍යාපාරිකයන්ගේ ඒ වගේම කළු ජාවාරම්කාරයන්ගේ මුදල් විසුද්ධීකරන තෝතැන්නක් හදමින් අපිට පෙනෙනවා අන්න උඹලාගේ සංවර්ධනය කියලා. මේක අපි මහ ජනතාව විදිහට කියනෝනේ මේක අපේ සංවර්ධනය නෙමෙයි මේක උඹලාගේ සංවර්ධනය. උඹලාගේ සංවර්ධනය කරන්න අපේ නම පාවිච්චි කරන්න එපා. අපේ නීති රීති වැරදියට පාවිච්චි කරන්න එපා. මේ අපිව නොමග යවන්න එපා. එහෙම කළොත් විතරයි මෙවැනි දේවල් අපිට සාමූහික එකට එකඟ වෙලා ප්‍රජාතන්ත්‍රවාදී ආකාරයට ආර්ථිකය හසුරුවගෙන අපේ මහජන ජීවිතය ගෙනියන්න පුළුවන් ඉන්නේ. මේකේ තියෙන මෙන්න මේ විෂමකාරී ආර්ථික කාරණා ටික සැලකලට භාජනය කළොත් මම හිතනවා මේ පිළිබඳ දැඩි විරෝධයක් ඉදිරිපත් කරන්න පුළුවන් මේ ආණ්ඩුවේ ගැන පටු උවමනාව කිහිප දෙනෙකුට ප්‍රතිලාභ ගන්න තියෙන උවමනාව වංචා දූෂණය කරන්න තියෙන උවමනාව මේ සමාජ ප්‍රශ්න ඇති කරන්න තියෙන උවමනාව ආපස්සට හරවන්න පුළුවන් වෙන්නේ වෙන මොකකින්වත් නෙමෙයි මහ ජනතාවගේ දැනුවත් භාවිකයෙන් විතරමයි. ඒ නිසා මම මේක සරලව කිව්වොත් අවසාන වශයෙන් මේක විශ්ලේෂණය කරොත් මොකද්ද මේ කොළඹ වරාය නගරය කියන්නේ කියලා කොළඹ වරාය නගරයේ ඇත්තටම
දැනටත් අපි දන්නවා රට ඇතුලේ ආර්ථික ක්‍රියාවලිය ඇතුළතත් ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය අපිට අහිමි වෙලා තියෙන්නේ. වැටුප පිළිබඳ, රැකියාව අහිමිවීම පිළිබඳව, ඒ පහසුකම් පිළිබඳව බොහොම අමාරුවෙන් තමයි ජීවත් වෙන්නේ. එතකොට ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදයේ යම් ආකාරයකින් අකුලපු ආර්ථිකයක ජීවත් වෙන මහ ජනතාවට කියනවා ඔන්න සංවර්ධනය ගෙනෙන්නයි කියලා ඉවරලා පෙන්නන මේ අලුත් බිම් කඩ ඇතුලේ ඇත්තටම යන්තම් හරි ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතුරු වෙලා තිබුණා ඒකත් සහ මුලින්ම අයින් කරන ලද. අපි ඒකට ඉංග්‍රීසියෙන් කියනවා ඩෙමොක්‍රසි ෆ්‍රී ඉකොනොමික් සෝන් එකක් තමයි මේ හදන්නේ. ඩෙමොක්‍රසි ෆ්‍රී ඉකොනොමික් සෝන් එකක්. මේ ඩෙමොක්‍රසි ෆ්‍රී ඉකොනොමික් සෝන් එක ඇතුලේ ඒගොල්ලන්ට අවශ්‍ය ඕනෑම දෙයක් කරනවා. ඒකට අපි අහනවා මහ ජනතාවට ඒ කාරණේට අපි ඉඩ දිය යුතුද? අපගේ නාමයෙන් කියනවා නැහැ. එහෙම නොවිය යුතුයි. අපි ජාතික විද්‍යා සංවිධානයේ විදියට නිරන්තරයෙන්ම මේ කාරණා ඉදිරිපත් කරනවා. අපි ඔබට ආරාධනා කරන්නේ බුද්ධිමත්ව මේ දේශ බලන්න. ඒ වුණොත් මේවැනි දේවල් වලින් මිදෙන්න අපිට යම් ආකාරයක හැකියාවක් ලැබෙනවා කියන කාරණේ. බොහොමත්ම ස්තුතියි.